සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, අද දවසේත් අපි මේ සූදානම් වෙන්නේ සුපින්බර අරුණෝදේම සිත් පහන් කරවන උතුම් බණපදයක් ශ්‍රවණය කරන්න. අද දහම් කතාවේදී මා ඔබට සිහිපත් කරලා දෙන්න කල්පනා කළේ චෝදනාව නොව චේතනාවම කර්මය වන බව. අද දහම් කතාවේ මොකක්ද අපි ඉගෙන ගන්නේ? චේතනාව තමයි කර්මය, චෝදනාව නොවේ. බාහිරින් එන චෝදනාවක් කර්මයේ බවට පත්වන්නේ නැත. බාහිරින් කෙනෙක් කියන දෙයක් කර්මයේ බවට පත්වන්නේ නැත. තමා චේතනා පහළ කොට කියපු දේ, සිතපු දේ, කරපු දේම කර්මයේ බවට පත්වන්නේය. මෙන්න මේ ගැන තමයි අද මේ සුපින්බර අරුණෝදයේ ඔබ ශ්‍රවණය කරන්නේ. බොහෝම වටින කාරණාවක් පින්වතුනේ ජීවිතේට. මේ උතුම් ධර්ම දේශනාව මේ විදිහට විකාශනය කිරීම සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ වසර 11ක් ආයු විඳ 2020 ඔක්තෝබර් මාසයේ 8 වන දින, එනම් මීට වර්ෂයකට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ තමන්ගේ ආදරණීය පුතණුවන් වන රොජර් පුතණුවන්ට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් මේ උතුම් පින්කමෙන් ජනිත අනන්ත කුසලානිසංස බලයෙන් ඒ රොජර් පුතාගේ ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩේවා, ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව මහමෙවුනාව භාවනා අසපුවටත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයටත් සහ සම්බන්ධ පින්වතුන්ලා පිරිසකුයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. අද ධර්ම දේශනාවේදී ඔබ ඉගෙන ගන්න මේ කාරණාව ඔබේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳාවි. ඔබේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න වලට විසඳුමක් මේ පරයයන් ඔබට වටහා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ කකචූපම කියන උතුම් සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුන්ට මෙහෙම: පංචීමේ භික්ඛවේ වචන පතා. මහණෙනි, වචන ඇහෙන ක්‍රම පහක් තියෙනවා. යෝ පරේ වදමානා වදෙයුම්. බාහිර මිනිස්සු ආකාර පහකට ඔබට වචන කියනවා. කාලේනවා අකාලේනවා. මහණෙනි, කාලයටත් වචන කියනවා, අකාලයේත් වචන කියනවා. භූතේනවා අභූතේනවා. සත්‍ය වචනත් මිනිස්සු කියනවා, අසත්‍ය වචනත් මිනිස්සු කියනවා. ඔබට බාහිරින් අහන්න ලැබෙනවා. සංහේනවා පරුසේනවා. මොලොක් මිහිරි වචනෙමුත් ඇතැම්මුන් කතා කරනවා.
ඒවත් ඔබට අහන්න ලැබෙනවා. මහණෙනි, කටුක පරුස වචනින් කතා කරනකොටත් ඒවත් ඔබට අහන්න ලැබෙනවා. අත්ථ සංහිතේනවා අනත්ථ සංහිතේනවා. ඔබේ ජීවිතයට යහපත ඇති කරන වචනත් අහන්න ලැබෙනවා. ජීවිතයට අයහපත ඇති කරන වචනත් අහන්න ලැබෙනවා. මෙත්ත චිත්තා වාදෝ සන්තරවා. මෙත් සිතින් කරන මෛත්‍රී සහගත කතාත් අහන්න ලැබෙනවා. කේන්ති ගිහිල්ලා ද්වේෂෙන් කියන ඒවත් අහන්න ලැබෙනවා. සාමාන්‍ය සමාජයේ වින්වතුනේ ඕවා නැද්ද? තියෙන්නේම ඕවා. ඔය පස් ආකාරයට තමයි සමාජයෙන් අපිට වචන අහන්න ලැබෙන්නේ. ඔයින් පරිබාහිර කතාවක් නැහැ. ඔය පස් ආකාරයෙන්ම වචන අපි කොයි කාටත් අහන්න ලැබෙනවා. ඒ අහන්න ලැබෙනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට විශේෂ අවවාදයක් කළා. බලන්න භාග්‍යවතුන් වහන්සේ කියපු දේ, මහණෙනි, අනික් උදවිය වචන කතා කරනකොට ඒ අය කාලෙටත් අකාලෙටත් ඔබට වචන කියයි. අපිට ඒක තීරණය කරන්න බෑ. මිනිස්සු කාලෙටම මට කියන්න ඕන, අකාලේ කියන්න බෑ. එහෙම අපිට තීරණය කරන්න බෑ. මිනිස්සු සුදුසු කාලෙත් වචන කියාවි, නුසුදුසු කාලෙත් වචන කියාවි. මිනිස්සු ඇත්තත් කියාවි, බාහිර මිනිස්සු බොරුත් කියාවි. මිනිස්සු මිහිරි වචනිනුත් කතා කරાવી, අමිහිරි කටුක වචනිත් කතා කරાવી. මිනිස්සු යහපත ඇති වෙන ඒවත් අපිට කියාවි, අයහපතට ඇති වෙන ඒවත් කියාවි. මෙත් සිතිනුත් මිනිස්සු වචන කතා කරાવી, කේන්ති ගිහිල්ලත් වචන කතා කරાવી. මහණෙනි, ඔය මොක කතා කළත් තත්‍රාපීවෝ භික්කවේ ඒවං සික්ඛිතබ්බං. මහණෙනි, ඔබ හික්මෙන්න ඕනේ මෙන්න මේ විදිහට. නචේවනෝ චිත්තං විපරිණතං භවිස්සති. මට බාහිර මිනිසුන්ව වෙනස් කරන්න බෑ. ඒ නිසා මම මගේ හිත වෙනස් කරගන්න නැතුව ඉන්නවා. හරිම ලස්සනයි. බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා, මහණෙනි, ඔබ හික්මෙන්න ඕන මෙහෙම. මම මගේ හිත වෙනස් කරගන්නේ. මම පාපී වචනයක් මගේ කටින් පිට කරන්නේ. නච්ච පාපිකං වාචං නිච්චාරේසාමි. මං මගේ කටින් නරක වචනයක්, පරුස වචනයක්, නුසුදුසු වචනයක් එහෙම එකක් මම යන්න දෙන්නේ. හිතානුකම්පීච විහෙරිස්සාම. මං හිතානුකම්පීවම ඉන්නවා. මෙත්ත චිත්තා, මෙත් සිතින්ම ඉන්නවා. නදෝසන්තරා, මං කේන්ති ගන්නෑ. තංච පුග්ගලං මෙත්තා සහගතේන චේතසා පරිත්වා විහෙරිස්සාමි. මට කාලෙන් වේවා, අකාලෙන් වේවා, මෙත් සිතින් වේවා, තරහෙන් වේවා, ඇත්තෙන් වේවා, බොරුවෙන් වේවා, මොකින් උනත් කතා කරන ඒ පුද්ගලයාට මං මෙත් සිත පතුරවාගෙන ඉන්නවා. තදාරම්මනං සබ්බාවන්තං ලෝකං මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන. මම මේ මුළු මහත් ලෝක සත්වයා කෙරෙහිම මෙත් සිත පතුරවාගෙන වාසය කරනවා නම්, අවෛරයෙන් වාසය කරනවා නම්, කේන්ති ගන්නේ නැතුව වාසය කරනවා නම්, ආන් එහෙම මෙත් සිතක් මම පුරුදු කරනවා. ඒවං හි වෝ භික්ඛවේ සික්ඛිතබ්බං. මහණෙනි, ඕම් ඔහොම හික්මෙන්ට ඔබ. මේ තමයි අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ හික්මවීම. පින්වතුනි, බාහිරින් අපිට යමෙක් කරන චෝදනාවකට අපේ ජීවිතේ වෙනස් කරන්න බෑ. අපිම තමයි වෙනස් වෙන්නේ. බාහිරින් කෙනෙක් නුසුදුසු කාලේ කතා කළත්, තරහින් කතා කළත්, ඒ කෙනාට බෑ අපේ කර්මය වෙනස් කරන්න. මා ඒකයි ආරම්භයේදීම කිව්වේ, චෝදනාව කර්මී බවට පත් වෙන්නේ. කර්මී බවට පත් වෙන්නේ චේතනාවයි. ඒ නිසා අපි පිරිසුදු කරන්න ලැහැත්ති වෙන්න ඕනේ චෝදනාව නෙමෙයි, අපේ චේතනාව. බාහිර මිනිසුන්ගේ චෝදනා පිරිසුදු කරන්න දැඟලුවොත් පින්වතුනි, අපි ගැට ගැහෙනවා. ගැට ගැහිල්ලක අපිට ගැට ගැහිලා ලියා ගන්න බැරි වෙනවා. බාහිර මිනිසුන්ව වෙනස් කරනවා කියන එක හිතන්නවත් එපා. ඔබට පුළුවන් දේ තමයි ඔබේ සිතුවිලි රටාව වෙනස් කරන එක. ඔබේ වචන වෙනස් කරන එක. ඔබේ ක්‍රියාව වෙනස් කරන එක. අමාරුවෙන් හරි ඔබට කරගත හැකි එකම එක දේ ඒක.
චේතනා පහල කරලා ඔබ හිතන විදිහ වෙනස් කරගන්න පුළුවන්. චේතනා පහල කරලා ඔබ කතා කරන වචනේ වෙනස් කරගන්න පුළුවන්. චේතනා පහල කරලා ඔබ කරන දේ වෙනස් කරන්න පුළුවන්. බාහිර මිනිහෙක්ව අපි කොහොම වෙනස් කරන්නද? බාහිර පුද්ගලයෝ මට නම් අසත්‍ය කියන්න එපා. කොහොම ලබන්නද? මේ බාහිර මිනිස්සු මට මෙත් සිතින්මයි කතා කරන්න ඕන. කොහොම ලබන්නද? බාහිර මිනිස්සු මට යහපත ඇති කරන වචනම කියන්න ඕන. කොහොම ලබන්නද අපි? ඒක බෑ. අපිට පුළුවන් දේ තමයි ශාස්ත්‍රඥ වහන්සේ මේ කියන්නේ. මහණෙනි ඔබ හික්මෙන්ට ලෝකෙම වෙනස් වුණත් ඒ වෙනසට ඔබ එකතු වෙන්නේ නැහැ කියලා. මම නම් මගේ හිත වෙනස් කරගන්නේ මං චේතනාවක් පහල කරලා පාපී වචන පිට කරන්නේ මම මගේ චිත්ත අභ්‍යන්තරයේ යහපත් උතුම් චේතනාවක් තියාගෙන ඉන්නවා මෛත්‍රිය. මං මේ මෛත්‍රිය මුල් කරගෙනම කටයුතු කරනවා. මං අකාරුණික වෙන්නේ. මට යමෙක් ද්වේෂ කරගෙන ඉනවා නම් මට යමෙක් අයහපත කරන්න එනවා නම් මං ඒ පුද්ගලයාට මෙත් සිතම පවතුරවනවා. එයාට මාව අවුස්සන්න දෙන්නේ මම. අන්න එතන අපි ඉන්නවා නම් අපි පිරිසිදු කළ යුතු තැන පින්වතුනි පිරිසිදු කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ගැන මෙහෙම. මහණෙනි ඔබ දක්ෂ වුණොත් ඕන්න ඔය ක්‍රමයට හික්මෙන්න. ඔබ හරියට මේ වගේ කිව්වා. මිනිස්සුෙකුට හිතුණා කියනවා එකපාරම මම මේ මහ පොළොව නොපොළොවක් කරන්න ඕන. නොපොළොවක් කියලා කිව්වේ මහ පොළොව නැති කරන්න ඕන. මේ පොළොව කියන එක මම නැති බංගස්ථාන කරනවා කියලා හිතුවිල්ල මිනිහෙකුට ඇති වුණා. පුද්ගලයා පොළොව නැති කරනවා කියලා හිතාගෙන උදැල්ලකුයි අලවංගුවකුයි ඔය ආයුධ ටිකක් අරගෙන ආවා කියනවා. ඇවිල්ලා හාරන්න පටන් ගත්ත කියනවා. ඒ තැන මම මේ පොළොව තියන්නේ මම මේ පොළොව නැති කරනවා පොළොව භංග කරනවා කියලා මේ මිනිස්සයා දැන් හාරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඒ පුද්ගලයා ඒ පටන් ගත්ත වැඩේ ඔහුට කරන්න පුළුවන් දෙයක්ද? බුදුරජාණන් වහන්සේට භික්ෂුන් කියනවා ස්වාමීනි ඒ මිනිස්සයා නිකන් පිස්සු වැඩක් ඒ පටන් ගත්තේ. ඒ පුද්ගලයා වෙහෙසටපත් වෙන දෙයක් පටන් ගත්තේ. ඒ පුද්ගලයාට ඕක කරන්න බෑ. මහ පොළොව නැති කරනවා කියන එක පොළොව නොපොළොවක් කරනවා කියන එක මිනිසෙකුට කරන්න පුළුවන් එකක් නෙමෙයි. මහණෙනි ඔබත් ඔබේ හිත හදාගන්න ඒ පොළොව වගේ. මිනිස්සු ඇවිල්ලා හැරුවත් පොළොව නැති වෙන්නේ. පොළොව වෙනස් වෙන්නේ. මිනිස්සු ඇවිදින්න මේ පොළොවේ අසූචි දැම්මත් වෙනස් වෙන්නේ. මිනිස්සු ඇවිදින්න මේ පොළොවේ මූත්‍රා කරත් ඇවිස්සෙන්නේ වෙනස් වෙන්නේ. පොළොව අකම්පිතයි. ඒ වගේ හදාගන්න කියනවා තමන්ගේ අභ්‍යන්තරේ අවුස්සන්න බැරි වෙන්න. මම නම් මගේ හිත වෙනස් කරගන්නේ. මම පාපී වචනයක් පිට කරන්නේ මං ඇවිස්සෙන්නේ මම මෙත් සිතින් ඉන්නවා. ආන්නේ හිතවිල්ල තුල බලවත්ව ඉන්න පුළුවන් නම් ඔබට දුක් විපාකයක් උපදින්නට ඔබව දුගතියක හෙලන්නට බාහිර වචනයකට බෑ. බාහිර පුද්ගලයෙකුට පුළුවන්කමකුත් නැහැ. හේතුව ඔබ රැකගෙන. ඔබ රැක ගන්නවා කියලා කියන්නේ පින්වතුනි ඔබ මොකද්ද රැක්කේ? චේතනාව රැක්කේ. කර්ම දුක්ඛිත කර්ම සකස් වෙන්නේ නැති වෙන විදිහට චේතනාව රැක්කා. අපි එහෙම යහපත් වූ චේතනාවෙන් කටයුතු කරමින් ඉඳී අපට මිනිස්සු ප්‍රශංසාම කරාවිද? එහෙම එකක් නැහැ. බාහිර මිනිස්සු එක ඒවා කරයි. බාහිර මිනිස්සු හොඳ කරන මිනිහාටත් බයිනවා නරක කරන මිනිහාටත් බයිනවා. යහපත කරන එකාටත් බයිනවා අයහපත කරන එකාටත් බයිනවා. මේ මනුස්ස ලෝකේ ස්වභාවය. ඒ ස්වභාවය තුල අපි හරියට වෙහෙසටපත් වෙන එකක් තමයි අයියෝ අර මිනිස්සයා මට මෙහෙම කිව්වනේ. අර පුද්ගලයා මට මේ විදිහේ කතාවක් කිව්වනේ. අර පුද්ගලයා මට හොරා කිව්වනේ. අපි මේ වචනේ අල්ලගෙන බලවත් වූ වේදනාවකටපත් වෙනවා. කෙනෙකුගේ වචනයකට පුළුවන් ද ඔබ හොරෙක් කරන්න?
කෙනෙකුගේ වචනයකට පුළුවන් ද ඔබව අපරාධකාරයෙක් කරන්න? තව කෙනෙකුගේ වචනයකට පුළුවන් ද ඔබව මේ ලාමක මිනිස්සෙක් බවට පත් කරවන්න? පුළුවන් කමක් නැහැ. චෝදනාව කර්මයේ බවට පත්වන්නේ නැත. කර්මයේ බවට පත් වෙන්නේ චේතනාවයි. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මහණෙනි, චේතනාවටම කර්මයයි කියමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහළ කොටම සිතකය වචනයෙන් කර්ම කරන්නේය. චේතනාව තමයි කර්මයේ බවට පත් වෙන්නේ. තව කෙනෙකුගේ වචනයකට අනුව ඔබ ඇවිස්සුනොත් ඔන්න ඔබේ කර්මයේ හැදෙන්න පටන් ගන්නවා. තව කෙනෙක් එහෙන් එක වචනයක් කියනකොට මෙහෙන් කුලප් වෙලා වචන 10 12 කියාගෙන යනවා නම් අන්න චේතනා පහළ කරලා ඔබ වචන කතා කරන්න පටන් ගත්තා. ආන්න කර්මය සකස් වෙනවා. තව කෙනෙක් වචන කියාගෙන එනකොට ඔබ පොල්ලක් මුගුරක් අරගෙන කඩා වයින්නවා නම් ආන්න චේතනා පහළ කරලා ඔබේ ක්‍රියාව වැඩ කරන්න ගත්තා. කර්ම සකස් වෙනවා. ඒ ඇරෙන්න බාහිරින් මිනිස්සෙක් වචන කතා කළා කියලා ඒක ඔබේ ජීවිතයට බලපාන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල සඳහන් වෙනවා ඔය ගැන හරි ලස්සන අර්ථයක්. තව කෙනෙකුගේ වචනයක් නිසා තවත් කෙනෙක් හොරෙක් වන්නේ නැත. තව කෙනෙකුගේ වචනයක් හේතු කරගෙන තව කෙනෙක් මුනිවරයෙක් සුදණෙක් බවට පත්වන්නේද නැත. හොඳට මතක තියාගන්න. බාහිර පුද්ගලයෝ අනේ ඔබ වගේ කෙනෙක් කියලා ප්‍රශංසා කළ පමණින් අපි සුදණෙක් වෙන්නේ. බාහිර මිනිස්සු කාණ්ඩෙම එකතු වෙලා අපිට නොයෙක් පරුස වචනින් බැන්නා කියලා අපේ ජීවිතයට කිසිදු කිලිටක් බවට පත්වන්නේත් නැහැ. චෝදනාව නොවේ කර්මය, චේතනාවමයි කර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තවදුරටත් මහණෙනි අහස වගේ වෙන්න. එක මිනිස්සෙක් නොයෙක් පාට ಜಾති අරගෙන පින්සලුත් අරගෙන ආවා කියනවා. ඕම් බලාපල්ලා මං මේ අහසේ තියෙන පාට විනාශ කරනවා. මං අහස මට ඕන පාට වලින් පාට කරනවා කියන මේ පුද්ගලයා පින්සල් අරගෙන තීන්ත ಜಾති අරගෙන ආවා කියනවා මේ අහසේ පාට විනාශ කරන්න. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මිනිහාට පුළුවන් අහසේ පාට විනාශ කරන්න? භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි ඒ පුද්ගලයා වෙහෙසකටම පත් වී ඒ පුද්ගලයාටම එපා වෙයි. අහසේ පාට නම් ඒ පුද්ගලයාට වෙනස් කරන්න බෑ. මහණෙනි ඔබත් අහස වගේ වෙනස් කරන්න බැරි කෙනෙක් බවට පත් වෙන්න. ඒ වෙනස් කරන්න බැරි කෙනෙක් බවට පත් වෙන්න කියලා කිව්වේ මොකද්ද පින්වතුනි? ඔබේ යහපත අහිමි කරවන්න බැරි කෙනෙක් බවට පත් වෙන්න. වෙනස් කරන්න බැරි කෙනෙක් වෙනවා කියලා කියන්නේ නිකන් දැඩි දරදඬු චරිතයක් වෙනවා කියන එක නෙමෙයි. ඔබව යහපතින් හෙලන්න බැරි වෙන්න ඕන. තව මිනිස්සෙකුට ඔබේ යහපත අහිමි කරවන්න බැරි වෙන්න ඕන. එහෙම ශක්තියක් ඔබ ඔබේ ළඟ ඇති කරගෙන තියාගන්න ඕන. ඒක ඇති කරගන්න ලේසි අර හිතුවිල්ලෙන්. බාහිර චෝදනාවක් නිසා ඒක මට කර්මී බවට පත් වෙන්නේ. මට කර්මී වෙන්නේ මං චේතනා පහර කරලා කටයුතු කළොත්. මෙහෙම හිතන්න. හැමතිස්සෙම. ඔබට මේ සමාජයේ ජීවත් වෙනකොට පින්වතුනි නොයෙක් ඒවට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ සිදුවීම් වලදී ඔබට නොයෙක් වෙහෙසකර පීඩා එයි. මා හිතන්නේ මේ වෙනකොටත් පින්වතුන්ලාට මම මේ කියන ප්‍රශ්න මේ විදිහටම දැනෙන්නේ නැති ජීවිතවල. සමහර වෙලාවට මේ බණපදේ අහලා තිබ්බේ නැති නිසා ඔබත් ඇවිස්සීමෙන් කටයුතු කරලාත් ඇති. ඔන්න දැන් හදාගන්න. දැන් හදාගත්තොත් ඔබේ දවස පින්බර වෙන්න ඒ හිතුවිල්ල බොහෝසේ උපකාර කරනවා. අහස වගේ ජීවිතයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ගංගා නදිය මහා ජල කඳක් අරගෙන ගලා බහිනවා.
මිනිස්සුෙකුට හිතුණා කියනවා මේ ගංගා නදියේ තියෙන සීතල වතුර මං ගංගා නදියේ වතුර රත් කරන්න ඕන. බුබුලු නගින ගානට මං ගංගා නදිය රත් කරනවා කියලා හිතාගෙන මිනිහා අරගෙන ආවා කියනවා හුළු අත්තක්. හුළු අත්ත අරගෙන ඇවිල්ලා ගඟේ ඒ තැන මේ හුළු අත්ත පත්තු කරලා ඔබ මහන්සි ගත්තා කියනවා මේ මිනිහා. ගංගාවේ වතුර උණු කරන්න. ගංගාවේ වතුර රත් කරන්න. පුළුවන් ද මිනිසයාට කරගන්න පුළුවන් එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ වගේ හිතක්. ඒ වගේ හිතක් ඔබත් ඇති කරගන්න කිසි කෙනෙකුට අවසන් බැරි එකක්. කිසි කෙනෙකුට වෙහෙසට පත් කරවන්න බැරි එකක්. එහෙම ජීවිතයක්. වෙහෙසට පත් කරන්න එන කෙනාම වෙහෙසට පත් වෙන එකක්. ඒ වෙහෙස අපි අතකින් පයකින් ගහලා නෙමෙයි. අපිට යම් කෙනෙක් චෝදනා කරගෙන එනකොට ඒ කෙනාම වෙහෙසට පත් වෙනවා. අපි කැළඹෙන්නේ නැති වෙද්දී. එහෙම එකක්. දැන් අපි කරන්න හදන්නේ ඒක නෙවෙයි නේද පින්වතුනි? අපි කරන්න හදන්නේ උන් අපිට කවුරු හරි බැනගෙන ආවොත් එහෙම එයාට වඩා උස් හඬින් අපි බයින්න පටන් ගන්නවා. අපි හිතනවා අපි හොඳට බැන්නා. මිනිහා හොඳට වෙහෙසුණා කියලා. සමහරට මිනිස්සයා වෙහෙසින්නේ නැති. හැබැයි අපි හොඳ කර්ම ගොඩක් රැස් කරගෙන. අපිට මේ සාංශාරික ගමනේ අරන් යන්න වෙන බොහොම කටුක විපාක සහිත කර්ම ටිකක් අපි රැස් කරගෙන. එතකොට විනාශ වෙලා තියෙන්නේ කවුද? අපි. ඒ නිසා මේක තමයි හරිම ක්‍රමය. මේක තමයි ජීවිතේ දිනන්ට ජීවිතේ සුන්දර කරගන්න තියෙන හරිම ක්‍රමය. කවුරු උනත් බැනගෙන ආවොත් එහෙම ඔබ ඉවසනවා. විනාශ කරන්න බැරි කෙනෙක් විදිහට ඔබ ඉන්නවා. ඔබ ඔබේ චේතනාව නරක කරගන්නේ. අපි සමහරවිට මිනිස්සු අපිට එරෙහි වෙලා එනවනම් අපි දඬු මුගුරු පොළු අරගන්නවා. මට කරදර කරන්න වරෙන්කෝ මන් දෙන්නම් කියලා. එතකොට සමහරවිට ඔහුව රිදවන්න අපි උත්සාහ කරනවා එක්ක ගලකින් ගහලා එක්ක පොල්ලකින් ගහලා එක්ක අතින් පයින් ගහලා. ඒකත් ඔහුට වෙහෙසක් තමයි. හැබැයි ඔහුට මේ වෙහෙස දෙනකොට සංසාර ගමනේ අරගෙන යන්න වෙන බරපතල කර්මයක් අපි ජීවිතයට එකතු කරගෙන. අපිට ඊට වඩා වෙහෙසක් අපිම කරගෙන. තේරුණා නේද මේ කියන දේ? එහෙම නැත්නම් කෙනෙක් අපිට හිංසා පීඩා කරගෙන ඉනකොට අපි වචනින් කයින් ක්‍රියා කරන්නේ. හැබැයි අපි හිත ඇතුලේ මෙහෙම හිතනවා හරි මට ওই විදිහට කරපන්කෝ. මං මේ දේවාලයට ගිහිල්ලා කරන්නම් ඔබට. මං පලි ගහනවා. එක්ක මං මිරිස් සම්බරනවා. මං ගුරුකමක් කරනවා. අපි මෙහෙ හිතනවා. එතකොට අපි චේතනා පහල කරලා හිතන හිතුවිල්ල නිසා අපිම කිලිටි වෙන්නේ නැද්ද? අපිම කිලිටි වුණා. අර පුද්ගලයා බාහිරින් චෝදනාව කරනකොට ඒ චෝදනාවත් එක්ක අපි පහල කරන චේතනාව මුල් කරගෙන අපි බරපතල කර්මයකට උරුමකාරී බවට පත් වුණා. ඒ නිසා එනිසා හොඳට හිතට කාවද්ද ගන්න මේ පින්බර හිමිදිරියේම මේ සුපින්බර අරුණෝදේම හොඳට හිතට කාවද්ද ගන්නට චෝදනාව කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. චේතනාවමයි කර්මය. චේතනාවමයි කර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහෙම. මහණෙනි බලල් හමකින් කරපු බොහොම මෘදු මොලොක් පසුම්බියක් තියෙනවා. ඒ පසුම්බිය කරලා තියෙන්නේ බලල් හමින්. මේ බලල් හමින් කරාම පින්වතුනි හරියට අර වෙල්වට් වගේ ගොඩක් සුමුදුයි. එතකොට මේ සුමුදු පසුම්බියක් මෙහෙම එකට ඇතිල්ලුවා කියලා සද්දයක් එන්නේ නැහනේ. ඒක සිනිදු නිසා. ඒකෙන් සද්දයක් නැගින්නේ. දැන් අපි හිතමු ගොරෝසු රෙද්දකින් කරපු පසුම්බියන්න එකට අතුල්ලනකොට ඒකෙන් සරසර ගාලා සද්දයක් එනවා. කඩදාසි වලින් කරපු බෑග් එකක් නම් එකට අතුල්ලනකොට සද්ද එනවා. දැන් මේක කරලා තියෙන්නේ බලල් හමින්. හොඳ සිනිදු රෙද්දක් වගේ මේක සද්ද එන්නේ නැති පසුම්බියක්.
කිසි සද්දයක් නැති මේ පසුම්බිය ගැන මිනිහෙකුට හිතුණා කියනවා මේක හරියන්නේ. මම මේ පසුම්බියෙන් බරබර ගාන හඬ හරි සරසර ගාන හඬ හරි උපද්දනවමයි. එහෙම හිතුවා. හිතලා මේ මිනිස්සයා මේ පසුම්බිය ගලක් උඩ තියලා මේ ගලින් තලන්න පටන් ගත්තා කියනවා. මේකෙන් බරබර ගාන සද්දේ හරි සරසර ගාන හරි සද්දේ හරි එන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඒ පුද්ගලයා ඒ විදිහට අර පසුම්බිය තැළුවා කියලා පසුම්බියෙන් එයිද කියලා අහනවා සරසර සද්දේ හෝ බරබර කියන සද්දේ. එතකොට භික්ෂුන් කියනවා නෑ ස්වාමීනි ඒක බලල් හමින් කරපු බොහොම මෘදු පසුම්බියක්. ඒකෙන් සරසර හඬ උපද්දන්න බෑ. අර මිනිස්යාම වෙහෙසටපත් වෙයි. මහණෙනි අන්න ඒ වගේ බලල් හමින් කරපු පසුම්බිය වගේ ඔබ ඉන්න. බාහිරින් කොච්චර සද්ද ආවත් ඔබ සද්දයක් නැතුව ඉන්න. බාහිරින් බොහෝ දෙනෙක් එකතු වෙලා සද්ද කරගෙන ආවත් ඔබ සද්දයක් නැතුව ඉන්න. ඔබෙන් සද්දයක් උපද්දන්නට බැරි ස්වභාවයෙන් ඔබ වාසය කරන්න. අන්න එහෙමයි ශාස්ත්‍රඥ වහන්සේ අනුශාසනා කළේ. මේ අනුශාසනාව පින්වතුනි තව ගැඹුරට යනවා. තව බොහොම ගැඹුරට යනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි කොටින්ම ඔබ මෙහෙම හික්මෙන්න. දරුණු හොරු ඇවිල්ලා ඔබව අල්ලගත්තා. අල්ලාගෙන ඒ හොරු ඔබව ඇදගෙන අරගෙන ගියා. ඒ හොරු ඔබව අල්ලාගෙන යනකොට ඔබට බොහොම දුකක්, වේදනාවක්, තරහක් ඇති වෙනවා නොවේද? හොරු ඇදගෙන යනකොට අපිට කේන්තියක්, තරහක් ඇති වෙනවාමයි. එතකොට මේ හොරු මේ පුද්ගලයාව බිම දාලා කියතක් අරගෙන මේ කියතින් අතපය කපන්න පටන් ගත්තා. දැන් අපි හොරු පිරිසක් ඇවිල්ලා ඇදගෙන ගිහිල්ලා අපේ අතපය කපන්න පටන් ගන්නවා කියතක් අරගෙන. එහෙම කියතින් අපේ අංගපසංග කපද්දීත් අපිට පුළුවන් නම් ඒ පිරිස ගැනවත් චේතනාව අපිරිසුදු කරගන්නේ නැතුව ඉන්න. අපේම ශරීරයේ යම් පිරිසක් පණ පිටින් වද වේදනා දෙදී කියතකින් කපද්දී අපිට පුළුවන් නම් චේතනාව පිරිසුදුව තියාගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි බඳු කෙනා තමයි මගේ අනුශාසනාව කරන්නේ. දුෂ්කරයි මේක. දුෂ්කරයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහා පුරුෂයෝ බවට පත්වෙච්චි ශ්‍රාවක සංගරුවන නම් එහෙම කළා. එහෙම ශ්‍රාවක උතුමන් වහන්සේලා මේ ශාසනය වැඩ හිටියා. නමුත් පින්වතුනි මේක ගොඩාක් දුෂ්කරයි. තමන් තමන්ගේ යහපත් චේතනාව රැකගෙන ඉන්නවා කියන එක, ඇවිස්සෙන්නේ නැතුව ඉන්නවා කියන එක. බාහිරින් මොන කරදරේ පීඩාව ආවත් තමන් ඇවිස්සෙන්නේ නැතුව ඉන්නවා කියන එක අතිශයින්ම දුෂ්කර දෙයක්. මේ කියතින් කැපුවත් කේන්තියක් අයහපත් චේතනාවක් ඇති කරගන්නේ නෑ කියන අවවාදේ නිතර නිතර සිහි කරනවා නම් කෙනෙක් ඒ කෙනාට යම් අවකාශයක් තියෙනවා තමන්ගේ හිත රැකගන්නට. එනිසා හොඳට මේ කරුණු කාරණා අපි සිහි කරන්න ඕනේ ඒවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා එක උපමාවක්. ඒ උපමාව බුදුරජාණන් වහන්සේ වදාළේ ඉන්ද්‍රිය සංවරයට. නමුත් මේ කාරණේටත් ඒක ගැලපෙනවා. ඉබ්බෙක් ගොදුරු හොයාගෙන ගංගා යුරක් දිගේ ඇවිදගෙන යනවා. අනික් පැත්තෙන් නරියෙක් ගොදුරක් හොයාගෙන මේ ඉබ්බා එන පැත්තට එනවා. ඉබ්බා නරියාව දැක්කා, නරියා ඉබ්බවත් දැක්කා. දැක්ක ගමන් ඉබ්බා මට අනතුරක්. එහෙම කල්පනා කළා. කල්පනා කරලා ඉබ්බට හැඟවෙන්න තියෙන පහසුම ක්‍රමේ තමන්ගේ අංග පසංග ටික කපොල් අස්සට දාගත්තා. කට්ට ඇතුළට දාගෙන
මේ ඉබ්බා හිතනවා නරියා මොනවා කළත් මං මගේ එක අණ්ඩක්වත් එළියට දාන්නේ. නරියා දැන් මෙතන ඇවිල්ලා මොනවා කළත් මම නොවේ අණ්ඩක් එළියට දාන්නේ. එහෙම හිතුවා. නරියා ළඟට ආවා. දැන් නරියා හිතවිල්ලක් හිතනවා මෙහෙම. හරි උඹ අඬු ටික දාගත්තනේ ඇතුළට. කොච්චර වෙලාවක් ගියත් කමක් නැහැ. උඹ එක අණ්ඩක් හරි එළියට දායිනේ. දානකම් මං යන්නේ. එතකොට නරියා මෙතෙන්ටම වෙලා බලාගෙන හිටියා කියනවා ඉබ්බා අණ්ඩක් එළියට දායි. දැන් දායි කියලා. ඉබ්බා දක්ෂයා. නරියට යම් මොහොතක එපා වෙනවද? එපා වෙනකන් ඉබ්බා එකම අණ්ඩක්වත් එළියට දැම්මේ නැහැ. තමන්ගේ අඬු ටික රැකගත්තා. අවසානයේ බලන් ඉඳලා බැරි තැන නරියා නැගිට්ට කියනවා. නැගිටලා හිතුවා කියනවා මේ කානම් මහ පුදුම ඉබ්බෙක් කියලා හිතලා නරියා යන්න ගියා. ඕන් ඔය වගේ මේ සමාජයේ ජීවත් වෙනකොට මිනිස්සු එක එක කයි කතන්දර වලින් අපේ චේතනාව කිලිටි කරන කරුණු උපද්දාවි. ඒ කරුණු උපද්දනකොට පින්වතුනි ඒ කාරණයට අහු වෙන්න එපා. ඒ කාරණයට අහු වෙනවා කියලා කියන්නේ මොකද්ද? අපි අපේ චේතනාව අපිරිසුදු කර ගැනීම. අපේ චේතනාව අපිරිසුදු වුණාද? අපිරිසුදු චේතනාවෙන් කරන කර්මය අපිට සාංශාරික ගමනේ විඳවන්න දෙයක් බවට පත් වෙනවා. අනේ නිසා බාහිර මිනිසෙකුගේ ක්‍රියාකලාපයකින් බාහිර මිනිසෙකුගේ චෝදනාවකින් බාහිරින් අපිට එන නිന്ദා පහසකින් මේ කිසිවකින් මේ කිසිම දෙයකින් අපිට විපාක විඳවීම පිණිස කර්මයක් හැදෙන්නේ නැහැ. අපි මිය පරලෝ ගියාට පස්සේ ඒ මිය පරලෝ ගියපු මිනිසයා වෙනුවෙන් අපි හිතමු මහා සත්කාර සම්මාන කරනවා කියලා. මේ ගියපු මිනිසයාට සත්කාර සම්මාන කළා කියලා ඒ මිනිසයා සුගතියක උපදින්නේ නැහැ. ඒ මිනිසයා යහපත් වූ දේවල් කරගෙන තිබ්බනම් මිනිස්සු මේ ඒ මිනිසයාට ප්‍රශංසා කළත් ಗುಣ කිව්වත් නැතත් ඒ මිනිසයා යහපත් වෙනකට යනවා. එතකොට බලපවත්වන දේ තමයි ජීවිතේ කර්මය. බාහිර කෙනෙකුගේ චෝදනාව, බාහිර කෙනෙකුගේ අවලාදය ඒක කවදාවත් කර්මී බවට පත්වන්නේ නැහැ. ඒ හින්දා අපි අපේ ජීවිතේ හික්මවා ගන්න ඕන බොහොම වටින තැනක්. බාහිරින් එන චෝදනාව මට මගේ ජීවිතේ කර්මී බවට පත් වෙන්නේ නැහැ. මට විපාක විඳින්න කර්මයක් බවට පත්වන්නේ මම්ම චේතනා පහල කරලා යමක් කිව්වොත් යමක් කළොත් යමක් හිතුවොත්. අන්න එතන ඉන්න. එතන අපි වාසය කළොත් පින්වතුනි අපි රැකෙනවමයි. බුදුරජාණන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා සමගින් එක ගමනක් පිටත් වුණා. මේ ගමන පිටත් වෙලා වඩිනකොට මේ පිටිපස්සෙන් බ්‍රාහ්මණ තරුණයෙකුයි වයසක ගුරුන් වහන්සේ කෙනෙකුයි භික්ෂුන් වහන්සේලාට පිටිපස්සෙන් ගමනට එකතු වුණා. මේ වයසට පලච්චි ගුරුන් වහන්සේ බුදුරජාන් වහන්සේ ගැනත් භික්ෂු සංඝයා ගැනත් අගුණ තමයි අහලා තිබුණේ. කවුරු හරි හිත පැහැදිච්චි පුද්ගලයෙක්ගේ කයි කතන්දර තමයි අහලා තිබුණේ. ඒ නිසා කිසි ප්‍රසාදයක් තිබෙන්නේ නැහැ. දැන් මේ වයසට පලච්චි ගුරුන් වහන්සේ එක දිගට බුදුරජාණන් වහන්සේටත් අවලාද කරනවා, දොස් කියනවා. භික්ෂු සංඝයාටත් නොයෙක් දොස් කිය අපහාස කරනවා. අර තරුණයා බුදුරජාණන් වහන්සේ ගැනත් ගුණ අහලා තිබුණා. භික්ෂු සංඝයා ගැනත් ගුණ අහලා තිබුණා. තරුණයා ඉතින් මේ හැම අවස්ථාවකම කියනවා නෑ නෑ ඉතින් ආචාර්යනි ඔහොම කියන්න එපා. ඔය කතාව කියන්න එපා. බුදුරජාණන් වහන්සේ මේ ගුණයෙන් යුක්තයිනේ. භික්ෂු සංඝයා මේ ගුණයෙන් යුක්තයිනේ. දැන් මෙහෙම කියනවා. එතකොට එක්කෙනෙක්
අපහාස කරනවා. එක්කෙනෙක් ප්‍රශංසා කරනවා. ගමන ටික දුරක් ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාත් මාවතේ එක පැත්තකට වැඩම කළා. අර දෙන්න හන්දියකින් හැරිලා වෙන පාරකට පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ විවේකයේ පිණිස රුක් සෙවණක වැඩ ඉන්නවා. එතකොට භික්ෂුන් වහන්සේලාත් එතන නැවතුණා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි අර වයසට පලච්චි ගුරුන් වහන්සේ ඔබට හරියට අපහාස කළානේ. කිව්වනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ පුද්ගලයා එක දිගට අපහාසමුනි කළේ. නොඒක අසත්‍ය වූ අභූත වූ කාරණා වලින් චෝදනා කරන එකමනි කළේ. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඒ පුද්ගලයා කියපු එක කාරණාවක්වත් ඔබ ඔබේ ළඟ දකින්නවද? අනේ නෑ ස්වාමීනි ඒ පුද්ගලයා සම්පූර්ණයෙන්ම අපිට කළේ අභූත චෝදනාවක්. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ පුද්ගලයා ඒ කළේ අභූත චෝදනාවක් නම් ඔබේ ළඟ ඒ පුද්ගලයා කියපු දොස් එකක්වත් ඇත්තේ නැත්නම් මහණෙනි ඔබට අදාළ නැහැ. අතහරින්න ඒක. බලන්න පිංගුතුනි ජීවිතයක් රැකගන්න විදිහ. දැන් සමහරවිට අපි ජීවිත කාලේ සෑහෙන විඳවනව නේද එක වචනයක් අල්ලගෙන. අපි සමහරවිට අවුරුදු ගණන් ප්‍රශ්න තියාගන්නේ නැද්ද එක වචනයක් අල්ලගෙන. සමහරවිට ඒ පුද්ගලයාගේ හොඳක් දැක්කත් අපි ආයෙ හිතනවා ඒ වුණාට ওই මිනිහා එදා මට මෙහෙම කිව්වනේ. අපි එහෙම හිතනවා. අපි එක වචනේ අල්ලගෙන පැසවනවා. ඒ පැසවන වචනේ නම් වූ කටුව ගලවලා අයින් කරන්න. ඒකෙන් යහපතක් වෙන්නේ නැහැ. යහපත වෙන්නේ ඔබ ළඟ පිරිසුදු චේතනාවක් තිබ්බොත් විතරමයි. ඒ පිරිසුදු චේතනාව මේ ලෝකෙ කිසි කෙනෙකුට නසන්න දෙන්න එපා. තමා උදෙසා තමාගේ යයි පවතින එකම දෙය කර්මයයි. කම්මස්සකා සත්තා සත්‍යය සෝකීය දේ බවට පත් කරගෙන ඉන්නේ කර්මයයි. මේ ජීවත් වෙන කාලේ මේ ඉන්න මිනිස්සු නිନ୍ଦා අපහාස කරද්දී අපි ඒ චේතනාව අපිරිසුදු කරගත්තොත් අපේ කර්මය අපිරිසුදු කරගත්තොත් අපි එපැයි විඳවන්න. ආන්ගේ නිසා මේක තමන්ගේ ජීවිතයට මේ අවවාදී බද්ධ කරගත යුතු අවවාදයක්. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එහෙනම් ඒකත් ඔබ අත්හැරලා දාන්න. මොකද ඒ පුද්ගලයා කිව්වත් නැතත් ඔබේ ළඟ ඒ ගුණ තියෙනවා. ආය අමුතුවෙන් ඒක උසණින් කියන්න දෙයක් නෑ නිසා ඒකත් අල්ලගන්න එපා කිව්වා. එහෙමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාව හික්මෙව්වේ. හොඳට පින්වතුනි මේ අදහස හිතට අරගත්තොත් අපේ ගුණයක් කිසි කෙනෙකුට නසන්න බැරි වේවි. තව කෙනෙකුගේ යම් අඩුපාඩුවක් හෝ තව කෙනෙකුගේ ක්‍රියාවක් හෝ මේ ලෝකේ ප්‍රජාවගේ යම් වෙනස් වීමක් නිසා අපිට වෙනස් නොවී ඉන්න පුළුවන් වේවි. මේ දුර්ලභ මනුස්ස ජීවිතේ අපිට යම් යහපතක් මුණ ගැහුණා නම් ඒ යහපත අපිට රැක ගන්න පුළුවන් වෙයි. දැන් බලන්න යහපත් මිනිසුන්ට ජීවිතේට නැස්පැත්ති සිද්ධ වෙන්නේ නැද්ද? අපේ මහා බෝධිසත්වයෝ මේ සංසාර ගමනේ පෙරම් පුරාගෙන එනකොට පින්වතුනි එක ජීවිතයක උපන්න බොහෝම ගුණ සම්පන්න ඍෂිවරයෙක්. ඉවසීම කියන උතුම් ගුණය පුරුදු කර වාසය කළා. ඉවසීම කියන ගුණය පුරුදු කරන නිසාම ඒ ඍෂිවරයා ප්‍රසිද්ධ වුණේ ශාන්තිවාදී. ඉවසීමේ ගුණ කියන ඍෂිවරයා ශාන්තිවාදී ඍෂිවරයා වෙලා අපේ බෝධිසත්වයෝ ඒ ජීවිතේ ඉන්නවා. පුදුමාකාර ගුණ ධර්ම තියෙන ඍෂිවරයෙක්. හරිම අහිංසක ඍෂිවරයෙක්. යහපත් වූ පැවැත්මක් තියෙන ඍෂිවරයෙක්. කිසි කෙනෙකුට කරදරයක් නැති ඍෂිවරයෙක්. හැබැයි ඒ ඍෂිවරයාටත් ජීවිතේ මහ විපතක් ආවා.
ඒ නිසා කවදාවත් ජීවිතය ගැන හිතන්න එපා. හොඳ කරන අපිටම ඇයි ප්‍රශ්න? මේ යහපත කරන්න මහන්සි ගන්න අපිටම ඇයි ප්‍රශ්න? මේ හොඳට ඉන්න මිනිස්සු වන අපිටම ප්‍රශ්න ඇවිල්ලා මේ නරකට ඉන්න මිනිස්සුන්ට ඇයි යහපත වෙන්නේ? ඔන්න ඔය වගේ වැඩකට නැති කල්පනා නම් හිතන්න එපා. මොකද අපිට වඩා හොඳට හිටපු අයටත් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ ඍෂීන් වහන්සේ එක් අවස්ථාවක කලාබූ කියන රජුරුවන්ගේ රාජකීය උයනට ගියා විවේක ගන්න. එදා විවේකීව ඒ උත්තමයා ධ්‍යාන භාවනාවෙන් වාඩි වෙලා ඉන්නවා. ඒ දවසේම කලාබූ කියන රජුරුවෝ තමන්ගේ අන්තఃපුර අංගනාවන් එක්ක ඇවිල්ලා මේ වනයේ විනෝද වෙන්න. මත්පැන් බීලා අන්තঃපුර අංගනාවන් එක්ක සතුටු වුණා. ඒ සතුටුමින් ඉද්දි වෙරිමර ගාතේට කලාබූ රජාට නිින්ද ගියා. රජුරවන්ට නිින්ද ගියපු වෙලාවේ අර අන්තఃපුර කාන්තාව ටික කල්පනා කළා අපි පොඩ්ඩක් වනයේ සිරි නරඹමු. සිරි නරඹමින් ඇවිද යද්දී අර ශාන්තිවාදී ඍෂිතුමා ඉන්නවා දැක්කා. දැකලා එතුමාට කතා කළා. එතුමාට කිව්වා අනේ ස්වාමීනි අපි මේ කලාබූ රජුරුවන්ගේ අන්තఃපුර අංගනාව විදිහට අපිට ශ්‍රමණයන් වහන්සේලා ඇසුරු කිරීමේ ඉඩ හරි අඩුයි. දැන් අද අපිට අවස්ථාවක් හම්බ වෙලා අනේ අපේ ජීවිතේට යහපත් වූ ගුණධර්මයක් ගැන අවවාදයක් කරන්නකෝ. එතකොට ශාන්තිවාදී බෝධිසත්ව ඍෂිවරයා ඉවසීම ගැන කිව්වා. ඉවසීමේ ගුණ වර්ණනා කළා. ඔය අතරේ කලාබූ රජා ඇහැරුණා. රජා ඇහැරිලා කඩුවක් අමෝරාගෙන එනවා. කඩුව අමෝරාගෙන ඇවිල්ලා අර ඍෂිවරයාට කඩුව දික් කරලා ඇහුවා මේ මගේ අන්තఃපුර අංගනාවන්ව වට කරගෙන උඹ මොනවද කිව්වේ? එතකොට ශාන්තිවාදී තාපසතුමා ඉවසීමෙන් කියනවා රජතුමනි මං මේලාට ඉවසීම ගැන කිව්වා. ඉවසීම ගැන කියන්ට නම් උඹ ගාව ඉවසීම තියෙන්න දෙපැයි. දැන් බලමු උඹේ ඉවසීම කියලා. මේ කලාබූ රජා ශාන්තිවාදී තාපසතුමාගේ කන් දෙක කැපුවා. දෙකන් කපලා අහනවා දැන් තාම උඹේ ඉවසීම තියෙනවද? ශාන්තිවාදී බෝසත් ඍෂිවරයා කිව්වා රජතුමනි මාගේ ඉවසීම තියෙන්නේ මගේ කන්වල නොවේ. එතකොට මේ කලාබු කියන රජා වෙරිමර ගාතේ කිපිච්චි මහ රජා බෝධිසත්වයන්ගේ අංග පසංග කැපුවා පින්වතුනි එකින් එක. අත් දෙක කැපුවා, කකුල් දෙක කැපුවා, නාසය කැපුවා. මේ ඔක්කොම අංග පසංග කැපිලා බෝධිසත්වයෝ වැටිලා ඉන්නවා. එතකොටත් කඩුව දික් කරලා අහනවා දැන් තාම උඹේ ඉවසීම තියෙනවද? රජතුමනි මගේ ඉවසීම අතපයේ තිබ්බ එකක් නොවේ. මගේ ඉවසීම අතක තිබ්බනම් අත කපලා ඔබට ඉවසීම අයින් කරන්න පුළුවන්. මගේ ඉවසීම කකුලක තිබ්බනම් කකුල කපලා ඔබට ඉවසීම අයින් කරන්න පුළුවන්. මගේ ඉවසීම තියෙන්නේ හදවතේ. ඒ මගේ අභ්‍යන්තරයේ තැන්පත් වූවක් කිව්වා. එතකොට කිසි ගුණයක් නැති මේ රජා අසිපත එතුමාගේ හදවතට කිඳා බැස්සුවා. ඉවසීම නම් වූ සොඳුරු ගුණය දරාගෙන ඉවසීම කියන එක අහිමි කරගන්නේ නැතුව පිරිසිදු චේතනාව නැති කරගන්නේ නැතුව අපේ මහා බෝධිසත්වයෝ කාලක්‍රියා කළේ. ඒ නිසා හොඳට අද මේ හිමිදිරි අරුණෝදයම තමන්ගේ හිතට අරගන්න. බාහිර කෙරෙන චෝදනාවක් කර්මයේ බවට පත් වෙන්නේ නැහැ. කර්මයේ බවට පත්වන්නේ චේතනාවමයි. ඒ නිසා මම පිරිසිදු චේතනාවෙන් යුක්තව වාසය කරනවා කියන එක ඔබ හොඳට හිතේ තැන්පත් කරගන්න. ඒ පිරිසිදු චේතනාවෙන් යුක්ත ජීවිතේ පින්වතුනි හරියට පොළොවක් වගේ, අහස වගේ, සුවිශාල නදියක් වගේ, බලල් හමින් කරපු පසුම්බියක් වගේ. කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි විදිහට ආරක්ෂා කරගන්න.
අපිට අපේ ජීවිතය ඇතුළේ විශාල රැකවරණයක් හදාගන්න පුළුවන් වේවි. ඒ නිසා අපි හැම දිනාට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සොඳුරු නිර්මල සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණු මේ දුර්ලභ මනුස්ස ජීවිතේ ඒ බුදුරජුන්ගේ ධර්මයේ තුලින් පිහිටක් පිළිසරණක් රැකවරණයක් හදාගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණය අප හැම දිනාටම දෙවියෝන වඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරපු ඒ සුපින්වතුන්ලා බලාපොරොත්තු වෙන පරිදි මේ ධර්ම දානමය පින්කමින් ජනිත වන්නා වූ අනන්ත කුසලානිසංස බලයෙන් මීට වර්ෂයකට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ ඒ පින්වත් රොජර් පුතාට ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබීම පිණිසම මේ පින හේතු වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ දුක්ඛිත වූ සංසාර ගමනින් නිදහස් වීම පිණිසම මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. වසර 11ක් ආයු විඳ 2020 ඔක්තෝබර් මාසයේ 8 වන දින මීට වසරකට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ ඒ රොජර් පුතාටත් ඒ වගේම අද ධර්ම දානය සිදු කරන සුපින්වත් හැම දෙනාගේ නමින් මියගිය සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන් සැපයටපත් වෙත්වා. ඒ ඥාතීන්ට මේ දුක්ඛිත සංසාර ගමනින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරමු. අද ධර්ම දානය සිදු කළා වූ ඒ සුපින්වතුන්ලා සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා රූප වාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබ සියලු දෙනාටත් තෙරුවන් සරණින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණයෙන් සියලු යහපත අභිවෘද්ධිය උදා වේවා. තමන්ගේ ජීවිතයට සුවසේ පින් රැස් කරගෙන සුවසේ දහම්මඟ දියුණු කරගන්නට අවකාශ ලැබෙත්වා. ඒ වගේම කරන කියන රැකී ආරක්ෂා ආදී දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී මේ සියල්ල ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. පින්වතුන්ලා හැම දිනාට මේ ජීවිතේ සුවසේම ගුණ දහම් දියුණු කරගෙන ගෞතම සසුන තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.